අද සදහම් චාරිකා දේශකයාණන් වහන්සේ පූජ්‍ය දළුගම සමිත ඥාන ස්වාමීන් වහන්සේ. වර්ෂ 1986 නොවැම්බර් 1 වෙනිදා කොළඹදී උපත ලැබූ උන්වහන්සේ දළුගම ශාන්ත ප්‍රැන්සිස් විදුහලින් මූලික අධ්‍යාපනය හදාරා තිබේ. කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරාමේදී අපවත් වී වදාළ පූජ්‍ය උයන්වත්තේ ඥානාලෝක හිමි වෙතින් පැවිදි දිවියට ඇතුළත් වන උන්වහන්සේ වර්ෂ 2012 දී අම්බලන්තොට බැරගම ගල්ලවිල පුරාණ මහවිහාරයේදී උපසම්පදාවට පත්ව තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇති උන්වහන්සේ විද්‍යාසෝභිත තිසරණ පදනමේ නිර්මාතෘවරයා ලෙසද කටයුතු කර තිබේ. දැනට හුණුපිටිය ගැමුණු මාවත උයන්වත්තේ ඥානාලෝක ධර්ම මන්දිරයේ නිර්මාතෘවරයාණන් වහන්සේ ලෙස කටයුතු කරන උන්වහන්සේ මීගමුව අඟුරුකාරමුල්ල ශ්‍රී මේධංකර පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති වශයෙන්ද කටයුතු කරනු ලබයි. තායිලන්තය, ඉන්දියාව, ඩුබායි, මැලේසියාව වැනි රටවල විදෙස් ධර්මදූත සේවාවේද උන්වහන්සේ නිරතව ඇත. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් හිමිදිරි උදෑසන ITM සදහම් චාරිකා ඔස්සේ ඔබගේ ජීවිතයේ ප්‍රඥාවෙන් පුරව ගැනීම සඳහා සතිපට්ඨාන ධර්ම දේශනා මාලාවේ දෙවෙනි කොටසට අපි සම්බන්ධ වෙමින් කටයුතු කරන්නේ. ඔබට මතක ඇති ගිය පාර මම පැහැදිලි කරලා දෙන්නට යෙදුනා මේ අහේතුක කුසල විපාක චිත්තයේ උපේක්ඛා සහගත චක්කු විඥාන සිතක් පහළ වෙන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ ධර්මයේ තුලින් අපේ ප්‍රඥාව කියන එක අවදි කර ගන්නට නම් අපි මේ හරියටම දැනගන්න ඕනේ. ඒක මේ වගේ දෙයක්. දැන් අපේ ඔළුවේ කැක්කුමට අපි බෙහෙතක් බොනවා. අපි මොකක් හරි බෙහෙත් පෙත්තක් බොනවා. දැන් මේ බෙහෙත් පෙත්ත අපේ අතට දුන්නට පස්සේ අපි මේ බෙහෙත් පෙත්තේ නම දන්නවා. මේක මේ ඔළුවේ කැක්කුමට බොන එකක් කියලා දන්නවා. හැබැයි මේ බෙහෙත් පෙත්ත දොස්තර මහත්තයෙකුගේ අතට දුන්නාම එයා දන්නවා ඊට වඩා වැඩි විස්තරයක්. මේකේ තියෙන්නේ මොනවද? ඒ කියන්නේ කෙමිස්ට්‍රි ෆවුන්ඩේෂන් එක. මේක ඇතුලේ තියෙන්නේ මොනවද? මොන දේවල් අන්තර්ගත වෙලා තියෙනවද කියලා මේ බෙහෙත් පෙත්තේ ඇතුලේ තියෙන කයා හරියටම දන්නවා. එතකොට බලන්න බෙහෙත් පෙත්ත ගැන හරි දැනුමක් තියෙන්නේ කාටද? දොස්තර මහත්තයාට. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දහමේ මේ අභිධර්ම දේශනාව කියලා කියන්නේ වෛද්‍යවරයෙකුගේ ඥානයක් වගේ. අපි ලෙඩට බෙහෙත් බිව්වට ඒ බෙහෙතේ තියෙන දේ අපි හරියට දන්නේ නැහැ. ඒ නිසා පිනක් කරනකොට හිතන්නකො දානයක් දෙනවා කියලා. දානයක් දෙනකොට අපේ සිතේ මොන වගේ සිතුවිලි තියෙනවද කියලා අපි හරියටම දැනගන්නට නම් මේ අභිධර්ම පිටකේ තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි උත්සාහ කරනවා ඔබට ඊටා සියුම් විදිහට, ඊටා සරල විදිහට මේ දේශනාව පවත්වන්න. එතකොට අපි දැන් කතා කරන්නට යෙදුනේ මේ අහේතුක අකුසල විපාක සිත්, කුසල විපාක සිත් පිළිබඳව හොඳට මතක තියාගන්න. මේ අහේතුක අකුසල විපාක සිත් වල තියෙන දේම තමයි ඊළඟට අහේතුක කුසල විපාක සිත් වල තියෙන්නේ. දැන් අහේතුක අකුසල විපාක සිත් 7ක් තියෙනවා. අහේතුක කුසල විපාක සිත් 8ක් තියෙනවා. දැන් මේකෙන් වෙනස් වෙන්නේ සුඛ සහගත කාය විඥානයත් දුක්ඛ සහගත කාය විඥානයත් විතරයි. ඊට අමතරව අහේතුක කුසල විපාක සිත් වල තියෙනවා
සෝමනස්ස සහගත සන්තීර්ණ සිත කියලා එකක් වැඩි වෙනවා. දැන් එතකොට මේ වැඩි අඩු වෙන එක පිළිබඳව ඔබට ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන් මේ දේශනාවට හොඳ ආකාරවම සවන් දෙනවා නම් අපිට මේක මුලක ඉඳලා හොඳට තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ ධහම අල්ලා ගන්න හරිම ලේසියි. ඊළඟට ඕන චක්කු විඥානයක් පහළ වීමක් ගැන මම කිව්වා. චක්කු විඥානයක් හට ගන්න ආකාරය පිළිබඳව මම කිව්වා. එතකොට අපි මේක කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. දැන් හිතන්න මෙහෙම. චක්කුව කියලා කියන්නේ චක්කු විඥානය. ඒ කියන්නේ චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. චක්කු විඥානය කියලා තව එකක් තියෙනවා. මේ චක්කු ප්‍රසාදය අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ රූප කොටසට. දැන් අපි ශරීරය ගත්තාම ශරීරයේ කොටස් දෙකයිනේ. එකක් නාම අනිත් එක රූප කියලා කියනවා. දැන් නාම කියලා කියන්නේ නාමන් නමන ලක්ෂණ. ඒ අරමුණු වලට නැමෙන නිසා නාම කියලා කියනවා. ඒ නාම කියන එක ඇතුලේ කොටස් හතරක් තියෙනවා කියලා අපි දන්නවනේ. වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා. එතකොට මේ රූප කියන කෙනා තනියෙන් ඉන්නේ. දැන් කාම ලෝකේ අපි හැමෝටම රූපයක් තියෙනවා. කාම ලෝකේ කොහෙවත් නාමයකින් තොර රූපයකටත් රූපයකින් තොර නාමයකටත් වෙන වෙනම ඉන්න බෑ. දැන් කොහේ හරි අතන නාම හතර තියෙනවා. මෙතන එහෙම බෑ. රූපෙ මෙතන තියෙන එහෙම බෑ. කාම ලෝකේ නීතියක් තියෙනවා. නීතිය තමයි නාමයකින් තොර රූපයකටත් රූපයකින් තොර නාමයකටත් ඉන්න බෑ. ඊළඟට මෞකස තුලක් තුල කලලයක් හට ගන්නකොට නාම රූප පෙරපසු වීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. දැන් ඉස්සෙල්ලා රූපේ හටගෙන ටික වෙලාවක් ගියාම නාමයේ ඇතුල් වෙන්නේ නැහැ. මේ දෙකම එකපාර වෙන්නේ මොකද හේතුව අපිට තේරෙනවා මෞකුසක් තුල ඉස්සෙල්ලාම හටගන්නේ රූපේ කියලා. අපි ඔකට කියන්නේ කලලේ කියලානේ. එතකොට ඔතන තියෙනවනේ කාය දශක තියෙනවා, ඊළඟට වස්තු දශක තියෙනවා, ඊළඟට භාව දශක කියලා ওই රූප කලාප මිටි මිටි කොටස් පුංචි කොටස් තියෙන්නේ උතන. එතකොට හොඳට මතක තියාගන්න මේ කලල රූපයේ මෝරණකොට තමයි නාමයකට එන්න පුළුවන්. මොකද හේතුව වස්තු රූපයක් තියෙන්න බෑ. දැන් හිතන්න මෙහෙම. ශරීරයේ ඕනම කොටසක් නැතුව ඉන්න පුළුවන්. අතක් නැති වුණොත් අතක් දාගන්න පුළුවන්. කකුලක් නැති වුණොත් කකුලකුත් දාගන්න පුළුවන්. වකුගඩුවක් සවුත් වුණොත් ඒකත් කීයක් හරි දීලා දාගන්න පුළුවන්. කනක් ඇහෙන්නේ නැත්නම් කනටත් මොකක් හරි මැෂින් එකක් ගහගන්න පුළුවන්. නේද? ඒ වගේ ඇහැක් පේන්නේ නැත්නම් ඇහැකුත් දාගන්න පුළුවන්. දත් හැල්ලුනොත් දතුත් දාන්න පුළුවන්. කාගේ හරි හිතන්නකෝ අතක් ගැලවිලා යනවා වගේ බෙල්ල ගලවලා ගියා කියලා. නේද? අපිට පුළුවන් ද කඳ ඇඳක තියාගෙන දොස්තර මහත්තයා අනේ මෙයාගේ බෙල්ල ගැලවිලා ගිහිල්ලා අනේ හොඳ බෙල්ලක් තියෙනවා නම් දාන්න කියන්න පුළුවන්ද? බෑ. දොස්තර මහත්තුරුන්ගේ විද්‍යාවට අනුව ඔක්සිජන් එන්නේ නැහැ, මොළයයි හෘදේ වස්තුව අතර සම්බන්ධ නැහැ කියන ප්‍රශ්නේ එන්න පුළුවන්. අභිධර්මයේ කියන්නේ එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න මේ සිත වැඩිපුර තියෙන්නේ මේ හෘදේ වස්තුව ඇසුරු කරගෙනනේ. මේ අපි නිකන් හිතන්න දැන් අපි මගේ හිතට අනුව කියලා අපි ඔළුවට තට්ටු කරගන්නේ නැහැ නේ. දැන් අපි කොයි වෙලාවෙත් කියනවද මගේ හිතට අනුව කියලා මෙහෙම ඔළුවට නෑ මෙතෙන්ට තට්ටු කරන්නේ. මගේ හිතට අනුව කියලා මෙතන. එතකොට තේරුම් ගන්න මෙතන තියෙන මේන් සෙන්ටර් එක. ප්‍රධාන මධ්‍යස්ථානය. මෙයා එළියට යනවා නායෙන් කනෙන් අරහෙන් මෙහෙන් එළියට යනවා කොහෙන් ගියත් එයා මෙතෙන්ට රිපෝට් කරන්න ඕනේ, වාර්තා කරන්න ඕනේ. කොහෙන් ගියත් මෙතෙන්ට එන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රධාන තැන තමයි මෙතන. එතකොට මෙතන ඉඳගෙන තමයි අරමුණු වලට යන්නේ. අරමුණු වලට යන්න නම් ප්‍රසාද වස්තු තියෙන්න ඕනේ. තමාට ඇහැ පේන්නෙත් නැහැ, කන හෙන්නෙත් නැහැ, කතා කරන්නත් බැරි කෙනෙක් ඉන්න පුළුවන් ජීවත් වෙලා. එතකොට අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයා කොහොමද අරමුණු වලට යන්නේ? මනෝ විඥාණයෙන්. එයා පෙර සසර ඇහෙන් බලපු දේවල් තියෙනවා. කනෙන් අහපු දේවල් තියෙනවා. නේද? කටින් කතා කරපු වචන තියෙනවා. ඒ වචන එයා අත් දෙකෙන් හරි කමන්නේ පෙන්වන්න ගන්නවා. එයා මනසෙන් විඳිනවා මේ දේවල්. ඒකයි. ඒ නිසා දැන් ඔන්න බෙල්ල නැති වුණොතින් ඇහැයි කනයි නාසයයි දිවයි වස්තු රූප හතරක් තියෙනවා මෙතනින් උඩ. එතකොට මේ හිතට අරමුණු වලට යන්න තියෙන දොරවල් හතරක් නැති වෙනවා. හොඳට මතක තියාගන්න කාම ලෝකේ අරමුණකින් තොර සිතක් තියෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ඔය ක්‍රියාසිත තුනක් තියෙනවා. එකක් පංචද්වාරා වජ්ජන සිත, අනිත් එක මනෝද්වාරා වජ්ජන සිතනේ. නේද? ඒ පංචද්වාරා වජ්ජන සිතෙන් වෙන්නේ හැම වෙලාවකදීම අවදීන් ඉන්නකොට මේ ඇහෙන් කනෙන් නාසයෙන් යනවා. දැන් පංචද්වාරා වජ්ජන සිතෙන් තමයි අරමුණට මේ ඒ අදාළ වස්තු රූපයට හිත යොමු කරන්නේ. ඒක ක්‍රියාසිතක් විතරයි. දුර්වල ක්‍රියාසිතක්.
හිතන්නකො දැන් කොහේ හරි බෙරයක් ගහනවා කියලා. දැන් ඔය බෙරේ ඇවිල්ලා මොකද වෙන්නේ? අපේ කනේ වදිනවා. දැන් කන කියන්නේ වස්තු රූපයක්. මේකට බෑ ඒ බෙරයක් කියලා දැනගන්න මේකට බෑ. කනට බෑ. ඒක නිකන් මසින් හැදිච්ච මේ රූප කලාපයකින් හැදිච්ච වස්තු දශකයකින් හැදිච්ච කාය දශකයකින් හැදිච්ච මේ වස්තු රූපයක් තියෙන මෙතන. මෙයාට පුළුවන් ඒ ශබ්දය ඇදලා ගන්න විතරයි. දැන් හිතන්නකෝ අපි අර කතා කරන මයික් එකක් තියෙනවා කියලා. ඕන් ওই මයික් එකට අපි කතා කරනකොට මයික් එකට පුළුවන් අපි කතා කරන ශබ්දය ඇදලා ගන්න විතරයි. මයික් එකට බෑනේ ඒ ශබ්ද පිට කරන්න. ඒ ශබ්ද පිට කරන්න නම් ඒ වයර් එක දිගේ තවත් උපකරණයකට ගිහිල්ලා ඒ උපකරණයෙන් තවත් එකකට ගිහිල්ලා එතනින් ලොකු ශබ්දයක් එනවා. තේරුණානේ? ඒ නිසා එතකොට කනට පුළුවන් අර මයික් එකකින් ශබ්දය ඇදලා ගන්නවා වගේ දැන් මයික් එකට බෑ දැනගන්න මේ කතා කරන දේවල්. කනට බෑ මේ කියන දේවල් දැනගන්න. මෙයා මොකද කරන්නේ? ඒ වෙලේ ඒ ශබ්ද රූපේ අරගෙන කනෙන් සෝත ප්‍රසාදයේ හරහා ශබ්ද රූපේ අරගෙන එවෙලට පවතින භවාංග කියලා සිතක් තියෙනවා. දැන් භවයට ඇතිවන අංග. භවාංග කියලා කියන්නේ භවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අංගයක් තමයි භවාංග සිත. ඒකට කියන්නේ මූල චිත්තය කියලා. දැන් ප්‍රතිසන්දි ලබනවත් එක්කම තියෙන භවාංග. ප්‍රතිසන්දි භවාංග චුතිනේ කියන්නේ. දැන් ඔය චුති කිව්වත් ප්‍රතිසන්දි කිව්වත් ඔය ඔක්කොම භවාංග සිත්. ප්‍රතිසන්දි කියලා කියන්නේ පෙර භවයේ සිතුවිල්ලත් එක්කම මේ භවයේ එකතු කරන සිතනේ. එතකොට මේ හැම තැනකම තියෙන්නේ භවාංග. අර භවාංග සිතේ හැප්පෙනකොට භවාංග චලන වෙනවා. ඒ කියන්නේ භවාංගෙ තිබිච්ච අරමුණ වෙනස් වෙලා දැන් ඔන්න වෙන පැත්තෙන් ශබ්දයක් එනවා. භවාංග උපච්ඡේදන. ඒ පැත්තට ගියප එක වෙනස් වෙනවා. ඊට පස්සේ පංචද්වාරා වජ්ජණයෙන් මොකද කරන්නේ? මේ ආපු ශබ්ද රූපේ අල්ලනවා. මෙහෙට ආපු ශබ්ද රූපේ අල්ලලා මොකද කරන්නේ? සෝත ප්‍රසාදයටම යොමු කරනවා. එතකොට තමයි සෝත විඥානේ හටගන්නේ. ඊට පස්සේදී සම්පටිච්ඡන වෙනවා. ඒ කියන්නේ සම්පටිච්ඡන කියලා කියන්නේ පිළිගන්නවා, සම්තීරණ කියලා කියන්නේ තීරණය කරනවා, වොත්තපන කියන්නේ බෙදනවා. මේක ඉෂ්ඨාරම්මණයක්ද අනිෂ්ඨාරම්මණයක්ද කියලා වොත්තපන කියන අවස්ථාවෙන් ඉෂ්ඨ අනිෂ්ඨ භාවය තීරණය කරනවා. ජවන වලට දානවා. අරමුණක් දැඩි කරගන්නවා, අල්ල ගන්නවා. ජවන සිත් 7ක් තියෙනවා. ඒකට ගියාට පස්සේ තමයි හරියටම මේ බෙරේ යක් බෙරයක්ද, මල බෙරයක්ද, ගැට බෙරයක්ද, 3 මාසෙටද, අවුරුද්දටද, 7 දවසටද හරියටම දැනගන්න මේවා යන්න ඕනේ. එතකොට මේක හරිම සංකීර්ණ දෙයක්. දිගින් දිගටම මේ චිත්ත ක්‍රියාවලිය හැම මොහොතකදීම සිද්ධ වෙනවා. පංචද්වාරා වජ්ජන කියලා කියන්නේ ඒකට. එතකොට මේ අපි කතා කරේ අහේතුක කුසල විපාක සිත් පිළිබඳව. එතකොට චක්කු විඥානේ හටගන්න විදිහ කිව්වා. මෙතනට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් මුකුත් නැහැ. ඊළඟට සෝත විඥාන. ඒකත් ඒ වගේම තමයි එහෙ සමානයි. උපේක්ඛා සහගත සෝත විඥාන සිත. උපේක්ඛා සහගත ගාහන ජීවහා විඥාන සිත. උපේක්ඛා සහගත ගාහන විඥාන සිත. ඊළඟට මෙතන සුඛ සහගත කාය විඥාන කියලා එකක් තියෙනවා. දැන් ඔය ඔක්කොම උපේක්ෂා සහගත නිසා සුඛ සහගත කියලා කියන්නේ දැන් ඔය ආරම්මණය අතිශයින්ම ඉෂ්ට වෙන තැන් තියෙනවා. අතිශයින්ම මොකක් හරි ආරම්මණයක් මනසේ හැප්පෙනකොට ඒක හොඳ ඊටමත් හොඳ දෙයක් වෙනවා. ශරීරයට යමක් ස්පර්ශ වෙනකොට හොඳ සුඛ සහගත ස්පර්ශ තියෙනවා. දැන් අකුසල විපාකවල ඒක දුක්ඛ සහගත වෙනවා. ඒ කියන්නේ අපිට රළු කරකසු ගොරහැඬි දෙයක් ශරීර ස්පර්ශ වෙනවා නම් දුක්ඛ සහගතයි. හොඳ දෙයක් ස්පර්ශ වෙනවා නම් සුඛ සහගතයි. මේ සියල්ලක්ම වෙන්නේ මේ සිතේ ලෝභ, ද්වේෂ, මෝහ නැහැ. බාහිර දෙයක් ශරීර ස්පර්ශයේ සුඛ සහගත වුණාට සිතින් ඒක ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් විදියට ගන්නෙ නැහැ. ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත. ඒ කියන්නේ අරමුණ පිළිගන්න සිත. ඊළඟට උපේක්ඛා සහගත සම්තීරණ සිත. සෝමනස්ස සහගත සම්තීර්ණ සිත කියලා තියෙනවා. හේතුක කුසල විපාක සිත් 8න් ඔය 8ම තමයි මම කිව්වේ සෝමනස්ස සහගත සම්තීර්ණ සිත කියලා. එතකොට මේ සිත් 8ම ගත්තට පස්සේ මේ සිත් 8 කොහෙවත් ලෝභ, ද්වේෂ, මෝහ යෙදෙන්නේ නැහැ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ දේවල් යෙදෙන්නේ නැහැ. මොකද හේතුව මේවා අහේතුකයි. ඒක තමයි ධර්මයේ සඳහන් වෙන්නේ සත්තා කුසල පාකානි පුඤ්ඤ පාකානි අට්ඨදා ක්‍රියාචිත්තානි තීනීති අට්ඨාරස අහේතුක. අට්ඨාරස කියලා කියන්නේ 18කට මේකෙන් 15ක් ගත්තට පස්සේ සිත් 15ක් කුසල විපාක, ඉතුරු 15 අකුසල විපාක. දැන් ඔන්න එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ කොහොමද මේක කුසල විපාක අකුසල විපාක වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. ඔන්න දැන් ඇහෙන් රූපයක් දකිනවා. රූපයක් දකිනකොට ප්‍රිය අරමුණක් නම්
හොඳ ඇහැට ප්‍රිය කරන දෙයක් නම් ඒක කුසල විපාකයක්. අප්‍රිය දෙයක් නම් ඒක අකුසල විපාකයක්. කනට හොඳ ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙන ශබ්දය ප්‍රියජනක නම් ඒක ඇවිල්ලා කුසල විපාකයක්. අප්‍රියජනක නම් ඒක ඇවිල්ලා අකුසල විපාකයක්. එතකොට ශරීරයට ස්පර්ශයක් එනවා. ඒ ස්පර්ශයේ ප්‍රියජනක නම් කුසල විපාකයක්. අප්‍රියජනක නම් අකුසල විපාකයක්. ආන් ඒ විදිහට තමයි මේ සිත්වල තියෙන වෙනස අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා මේ අශෝභන රාශියේ අහේතුක සිත් 18 තේරුම් ගැනීම ලේසි පාසු දෙයක් නෙමෙයි. ඊට සියුම් ලෙස විවේක බුද්ධියෙන් යුක්තව මනස මෙහෙवला අවබෝධතා ඥාණයෙන් යුක්තව තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි ඊට සියුම් වෙනස්කම් තියෙන මේ සිත්වල. ඒක තමන් ධර්මයේ ඇසීමෙන්, තමන් ධර්මයේ කියවීමෙන්. දැන් අපි ගොඩාක් දුරට මේ අභිධර්ම පොත් පරිශීලනය කරන්නේ. මේ පොත් විවිධ කර්තෘවරු ලියපුවා තියෙනවා. ඊළඟට ප ဋ ාණ ප්‍රකරණය තියෙනවා. යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය. ඊළඟට මේ ප්‍රකරණ ග්‍රන්ථවල තියෙන දේවල් අපිට පරිශීලනය කරන්න වෙනවා මේවා තේරුම් ගන්න. එහෙම නැත්නම් පසු කාලීනව ලියපු කර්තෘවරු විවිධ කර්තෘවරු ලියපු පොත් වලින් අපිට යමක් තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට තමනුත් කියවලා මේකේ මේ සිත්වල යෙදෙන ස්වභාවය අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ. ඊළඟට මම කිව්වා ක්‍රියාසිත තුනක් තියෙනවා කියලා. මේ ක්‍රියාසිත තුනෙන් එකක් මම කිව්වා පංචද්වාරාවර්ජන සිත. අනිත් එක තමයි මනෝද්වාරාවර්ජන සිත කියලා කියන්නේ. මනෝද්වාරාවර්ජන කියලා කියන්නේ දැන් හිතන්න මෙහෙම. දැන් අවදියෙන් ඉඳලා සමහරට කෙනෙක් හිතන්න පුළුවන් මේ නිදාගත්තට පස්සේ තියෙන සිතක් කියලා. නිදාගත්තට පස්සේ තියෙන සිතක් නෙමෙයි මනෝද්වාරය කියලා කියන්නේ. නින්ද අතරතුරේදී ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් මුකුත් අරමුණු එළියේ ඉඳලා එන්න දෙයක් නැහැ. මනස ඇතුළෙම හැදෙන සිතුවිලි. සමහරට බොහෝ දුරට මනෝද්වාරවර්ජනේ කනින් ඇහිච්ච දෙයක්, පස්සේ කනින් ඇහිච්ච දෙයක් දැන් හිතන්න පුළුවන්. බලන්න. ඔන්න ඇඳේ ඉන්න ගමන් හිතනවා දැන් හිතන්න මෙහෙම. කුසියේ පැත්තෙන් සද්දයක් ආවා. පූසෙක් පැන්නද දන්නෙත් නෑ. අන්න මනෝද්වාරවර්ජනේ. අද උදේ වාහනේ යනකොට කරගඳක් ආවන්න නහයට ආපු එකක්. මොකක්ද දන්නේ නැහැ. වයර් එකක් කර වෙලාද දන්නෙත් නෑ. අන්න මනෝද්වාරවර්ජනේ. සිත හැම වෙලේම එක්ක පංචද්වාරවර්ජන වෙනවා. එහෙම නැත්නම් හොඳට මතක තියාගන්න සිත හැම වෙලේම මනෝද්වාරවර්ජන වෙනවා. එතකොට මේ පංචද්වාරවර්ජන වෙන එකත් මනෝද්වාරවර්ජන වෙන එකත් ලෝභ ද්වේෂ මොහ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න මේ අහේතුක සිත් 18ම අසංකාරිකයි. දැන් ওই සිත්වල ප්‍රභේද දෙකක් තියෙනවා අසංකාරික සසංකාරික කියලා. දැන් දානයක් දෙනකොට කෙනෙක් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික කියලා හිතක් තියෙනවනේ නේද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. හිතේ සතුටක් තියෙනවා. කර්මයේ කර්මඵලයේ අදහන බවක් තියෙනවා. කවුරුත් කියලා නෙමෙයි එයාටම හිතිලානේ. ඒකෙම තියෙනවා සසංකාරික සිතක් කියලා එකක් තියෙනවා. කවුරු හරි කියනවා අනේ මේ දානයක් දෙන්න ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. දැන් පරලොවටත් යමක් කරගන්න ඕනේ. ඔය ගොඩ ගහ ඉඳලා හරියන්නේ නැහැ. ඔන්න ඕක දීලා දාන්න කියලා. දැන් ওই අවස්ථා දෙකම අපිට එදිලා තියෙනවනේ. අපිට ඔය විච්ච දේවල්. ඔය වුණේ ආන් අර සිත් දෙකෙන්. සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත, අසංකාරික සිත, සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත ඔතන තව එකක් තියෙනවා ditthිගත විප්පයුක්ත කියලා එකක් තියෙනවා. ditthිගත විප්පයුක්ත කියලා කියන්නේ කර්මයේ කර්මඵලයේ පිළිබඳව දන්නේ නැති එක. සමහරු දන් දෙනවනේ පිනක් පවක් මුකුත් දන්නේ නැහැ ඔය නිකන් දෙන්නේ. දැන් ලෝක ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ. ඒ අය දන් දෙනකොට හිතන්නේ නැහැ මුකුත්. මේ ආයි ලැබෙයිද නැද්ද? මහත්ඵලද මහානිසංසද මොකක්වත් දන්නේ නැහැ මුකුත් හිතන්නේ නැහැ ඔන්න ඔහෙ දීලා දානවා. ඒගොල්ලන්ට පහළ වෙන සිත් ඒවා. ඒ නිසා මේ අහේතුක සිත් 18 හොඳට මතක තියාගන්න ඕනේ. මේ අසංකාරික කවුරුත් උනන්දුවෙන් මෙහෙවීමකින් කරන ඒවා නෙමේ. ඒවා Tamanටම හිතිලා Tamanම අවබෝධ කරගෙන සිද්ධ කරන දේවල් ඒවා අසංකාරික වෙන්නේ. එතකොට අපි මේ දෙවෙනි එක මනෝද්වාරවර්ජනය ගැන කිව්වා. තුන්වෙනි සිත තමයි මේ උපේක්ඛා සහගත හසිතුප්පාදන සිත කියලා කියනවා. හසිත කියලා කියන්නේ සිනහවටනේ. මද සිනහව කියලා කියන්නේ. දැන් අපි කෙනෙකුට hina වෙනකොට එක්ක ලෝභයක්, එක්ක ද්වේෂයක්, එක්ක මෝහයක් මුල් වෙනවනේ නේද? දැන් බලන්න ද්වේෂයට hina වෙන්න බැරිද? කවුරු හරි කෙනෙක් දියුණු වීගෙන උඩට යනවා. ඒ තට්ටු 10 ගයක් හදනකොට ගේ කඩන් වැටෙනවා. දැන් අපි hina වෙන්නේ මොකක් නිසාද? ද්වේෂය නිසා. හොඳ වැඩේ. අපි කට ඇරලා hina වෙනවා ද්වේෂය නිසා. එතකොට අද්වේෂය නිසා hina වෙන්නේ නැද්ද?
දැන් කාට හරි ලොතරැයියක් අපේම ගෙදර කෙනෙකුට ලොතරැයියක් ඇදෙනවා. ඔන්න එතකොටත් hina වෙනවනේ. ඒ hina වෙන අපේ කෙනෙකුට හරි ගියේ හොඳයි අපිට හම්බුනේ කියලා hina වෙනවා. කවුරු හරි කෙනෙක් ලෙස්සල වැටෙනවා තරහකාරේ hina වෙනවා. ද්වේෂයෙන් හොඳ වැඩේ. ඔහොම තමයි වෙන්න ඕනේ. නේද? තමන්ගෙම හිතවත් කෙනෙක් ප්‍රිය කෙනෙක් ලෙස්සල වැටෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට හිතට ද්වේෂයක් එන්නේ නැහැ, තරහක් එන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය කියන එක එක්ක ලෝභයක් නිසා, ද්වේෂයක් නිසා, මෝහයක් නිසා හටගන්නවා. ඒ තුනකදීම හසිතුප්පාදය පහළ වෙනවා. එතකොට මේ ක්‍රියාසිතේ සාමාන්‍ය රහතන් වහන්සේලාට තමයි මේ හසිතුප්පාදන සිත් පහළ වෙන්නේ. බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා මද සිනහව පහළ කරන්නේ නිරාමිස සුවයෙන්. ඒ කෙනාට අපහාසයක් පිණිස, ලාභයක් පිණිස, මට අච්චර ලාභයක් ලැබුණා. මට මෙච්චර ලාභ මට මෙච්චර පිණ්ඩපාතයක් ලැබුණා කියලා උන්වහන්සේලා සිනහ පහළ කරන්නේ ඒ වලට නෙමෙයි. උන්වහන්සේලා සාමාන්‍ය ජීවිතය ගත කරනකොට පහළ කරන සිනහ හසිතුප්පාදනය කියලා කියනවා. එතකොට ඔන්න අපි හැමෝම තේරුම් ගන්නට ඕනා කරන දෙයක් තමයි මේ දහම් කාරණා සියල්ලක්ම අපේ පෞද්ගලික ජීවිතයටම එකතු කරගන්න ඕනේ දහම් කාරණා. ඒ අභිධර්ම පිටකයේ සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අභිධර්ම පිටකයේ තියෙන චිත්ත චෛතසික වලින් අපේ ජීවිත හදාගන්න බැරිද? පුළුවන්. හොඳට මතක තියාගන්න 100%ක්ම ජීවිතේ හදාගන්න පුළුවන් මේ පිටකයේ අභිධර්මයේ කියන කොටස අපිට කියෙවුවොත්. දැන් ගොඩාක් දුරට අපි මේකට අවධානය යොමු කරන්නේ නැති හේතුව තමයි අතිශයින් සංකීර්ණ විෂයක්. ඒක බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිහිලා දේශනා කරේ මම හිතන විදිහට සාමාන්‍ය මිනිස්සෙකුට උනත් මේක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. එක දිගට කියන දේශනාවක් නේ. එක දිගට කරගෙන යන දේශනාවක්. එතකොට අඩුම තරමේ මිනිස්සෙකුගේ සතර ඉරියව්වත් පවත්වාගෙන යන්න බෑ මේ දේශන ඉවර වෙනකම්. ශරීරක් කෘත්‍ය ආදී කටයුතු කරන්න වෙනවා. ඒ නිසා තමයි දිව්‍ය ලෝකයට ගිහිලා එක දිගට නොකඩවාම මේ ධර්ම දේශනා කරේ. සියලු බුදුරු අවබෝධ කරගන්න සූත්‍ර පිටකයේ අන්තර්ගත වෙලා තියෙන විනය පිටකයේ සඳහන් වන කරුණු පිළිබඳව ගැඹුරු ලෙස ඉදිරිපත් කරන දෙයක් තමයි මේ අභිධර්ම පිටකයේ තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ දේශනාව තුළින් යම් දැනුමක් දැන් සමහරට අපිට මේක 100%ක්ම තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තව කියවන්න මේ පරිශීලනය කරන්න අපිට ජීවිතේ සකස් කරගන්න, ජීවිතේ සාර්ථක කරගන්නට යම් ප්‍රමාණයක දැනුම් සම්භාරයක් මේ දේශනාව තුළින් අපිට එකතු වෙන්නේ නැති. ඒ නිසා මේ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාවේ ඒ චිත්තානුපස්සනාවට අයිති වෙන ආකාරයට සිත පිළිබඳව විවරණයක් ආභිධම්මික පිටකයට අනුව අභිධර්මයට අනුව විවරණයක් සිද්ධ කරේ කෙටි වෙලාවක් ඇතුළත. ඒ නිසා මේ දහම් කරුණු ඔබගේ ජීවිතය ආලෝකමත් කිරීමට, ඒ වගේම උතුම් ධර්ම අවබෝධය පිණිස පාරමිතාවක් බවට පත් වේවා කියලා සාදු නාදින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බෙලින් යහපතක්ම වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.